4 හොඳට කියවනවා. හොඳට කියවලා ඔයාට නිකන් අර ඉඟි බිඟි කරන කෙනෙක් ඉන්නවනම් එතන අර ඔයා පොඩ්ඩක් ඇහැ දෙද්දි ඔයාගෙන හිතන කෙනෙක් ඉන්නවනම් ආන්ගේ හිතන කෙනාට මුලින්ම තැන දෙන්න. අනිත් කට්ටියට තැන දෙන්න යන්න එපා. අනිත් කට්ටියට තැන දෙන්න ගිහිල්ලා ජීවිතේ වරද්ද ගන්න එපා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රෙත් එක්ක උඹලගේ ජීවිතේටත් මේක හොඳ දෙයක්. ප්‍රශ්න පත්‍රෙත් මේ විදිහටම ලියන්න. අර ප්‍රශ්න 4 කියව යද්දී ඔයාට ගැළපෙන කෙනෙක් ඒතර ඉන්නවා. එක ප්‍රශ්නයක් ඉන්න ඔයාටම උත්තර ලියන්න බලාගෙන එක්කෙනෙක් ඉන්නවා. ඔයාටම උත්තර ලියන්න දෙන්න බලාගෙන එක්කෙනෙක් ඉන්නවා. අපි හිතමු උදාහරණයක් විදිහට ප්‍රශ්නාංක 4 කියලා. ඉතින් ඔයාට ඉඟිබිඟි කරන්න නැති එක්කෙනෙක්ට ඉඟිබිඟි කරන්න යන්න එපා මුලින්ම. එහෙනම් ඉඟිබිඟි කරන එක්කෙනා කවුද? ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4ට මුලින්ම පිළිතුරු සපයන්න ගන්න. ඊට පස්සේ තව එක්කෙනෙක් ඔයා දිහා හොරෙන් බලන් ඉන්නවා වගේ. හරි. අන්න එයාව බලන්න දැන් පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න ගිහිල්ලා එතන ගිහින්. හොයලා බැලුවට පස්සේ එයාටත් හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. ඒත් එක්කම නිකන් ලාවට නිකන් එයා නිකන් ඉඟි දක්වන්නේ හැබැයි හිතේ තියෙන වගේ දැනෙන එකක් තියෙනවා. හරි. හිතේ තියෙන වගේ දැනෙන එකක් තියෙනවා. ප්‍රොසෙස් එකම යන්න. ඔහොම ආසන්නව ප්‍රශ්න පත්‍ර 3කට ලියන්න. සාමාන්‍ය හොඳ ප්‍රශ්න පත්‍ර 3කට පිළිතුරු සපයන්න ගන්න. ඒකල්ලා ඔයා මේ විදිහට මේ ප්‍රොසෙස් එක ගහගෙන ගියොත් මයි පුතේ ඔයා නොදැනවත්වම ඔයා ගොඩ ගිහිල්ලා. ඔයා එක්සෑම් එකට ගිය වෙලාවේ වෙනත් එවුන් වැඩ කරන විදිය, වෙනත් ළමයි පාඩම් කරන විදිය, වෙනත් ළමයි ඒවට උත්තර සපයන විදිය, එයා කොටු කපන විදිය, එයා ඔයාට කියලා දෙයි කියලා ඔයා හිතෙන් හිතාගෙන නිකන් ආදරණීය හැඟීමෙන් එයා දිහා බලාගෙන ඉන්න නම් එපා. එහෙම එවුව නෑ. එහෙම ආදරේ නෑ ගොඩක් කිව්වත් කියන්නේ බොරු උත්තර. හරි. එහෙම එකෙක් දෙකෙක් ඉදී ඒක පයක් එක්ක එන නිකන් එකක් ඇවිල්ලා නිකන් පපුව ඇතුලෙන් නිකන් පිට වෙන්න වගේ හදනවා වගේ. ගොඩක්ම ඒක එන්නේ පාන්දර ජාමිට. පාන්දර ජාමිට ගෙදර මිනිස්සුත් නිදාගත්තට පස්සේ ඉතින් අර හුදකලා වෙලා ඉන්නේ සර්. අන්න ඒ වෙලාවකට තමයි ඒක දැනෙන්න ගන්න. හරි. ඕක සාමාන්‍යයි. ඕක වෙනවා කියන එකේ ඇත්තම කතාව කියන්නද? ඕක වෙනවා කියන එකේ ඇත්තම කතාව තමයි උඹ දැන් විභාගයට සුවන්. ඒ පුළුවන් දේත් එක්ක දැන් බය හිතෙන කතාවක් තියෙනවනේ. ඕ බය හිතෙනවා සාමාන්‍යයි ඒක. ඉතින් බය හිතෙන එක අති සාමාන්‍යයි. හරි. බය හිතෙනවා කියලා දැන් ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ස්වභාවය සහ විදිය ටෙස්ටිං එකක් විදිහට රිහර්සල් කරන්න ඕනේ මේ දවස්වල. රිහර්සල් කරන්න ඕනේ. රිහර්සල් කරනවා කියන්නේ මොකක්ද? අවපසරිය හදාගන්න. එතකොට ප්‍රශ්න පත්‍රයට කොහොමද උත්තර ලියන්නේ? ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ගොඩක් ළමයි කියන කතාවක් තමයි එක්සෑම් එක නම් ආයි අහන්න දෙයක් නැහැ ගොඩම තමයි. හැබැයි පොඩ්ඩක් නිකන් මේ ප්‍රශ්න දෙක සිවිල් තාක්ෂණ විදියේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලාගෙන යනවා. ඒත් ඔයා නොහිතන විදිහට ඒව අමාරු වෙනවා. අමාරු වෙලා ඔයා ඒකක් ගැනම අර කියන වගේ ඒ ගැනම හිතා හිටියොත් සමස්ත ප්‍රශ්න පත්‍රයේම උත්තර සැපීම ඔයාට බලපාන. බලපානට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ ලකුණු මට්ටම ඔයා නොහිතන විදිහට අඩු වෙලා ඔයා දැන් මේ ප්‍රශ්නේ ගැනම ඔයා හිතනවා. මේ ප්‍රශ්නේ ගැනම හිතනවා. ඔයා මම මේකටම උත්තර ලියනවා. මම මේකටම උත්තර ලියන්නේ කියලා හිතනවා. හිතුවට ඔයාට එන්නෙම නැහැ. ඔයා දන්නේව නැතුව කාලේ වැයෙනවා. ඉතින් අර ඔයාට ඉඟිබිඟි කරන ආසන්නව දින 61යි. ආසන්නව දින 61යි. නිකම් පාඩම් කරලා නෑ වගේ. එහෙම එකකුත් හිතෙනවා. ඒත් හොඳ මේකෙන් පාඩම් කරා. මාර බයකුත් එනවා. හිතා ගන්න බෑ මොකක් වෙලාද කියලා. හරි. සමහර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් අපේ ළමයින්ට ගොඩක් වෙලා තියෙන එක ප්‍රශ්නයක් ඕනේ. හරි. එතකොට දැන් සර් මම සුපර් අති සුපර් විදිහටම පාඩම් කරලා තියෙන්නේ. ළමයි භාෂාවෙන්ම කියනවනම් පට්ටටම පාඩම් කරලා තියෙන්නේ.
පොඩ්ඩක් නිකන් වැඩේ අවුල් වීගෙන යනවා වගේ හැඟීමක් එනවා සර්. හරි. හිතා ගන්න බෑ නිකන් අර අමුතුස බඩ ඇතුලෙන් නිකන් එන දරා ගන්න බැරි අර බයක් එක්ක එන නිකන් එකක් ඇවිල්ලා නිකන් පපුව ඇතුලෙන් නිකන් පිට වෙන්න වගේ හදනවා වගේ. සර් ගොඩක්ම ඒක ඉන්නේ පාන්දර ජාමිට. පාන්දර ජාමිට ගෙදර මිනිස්සුත් නිදාගත්තට පස්සේ ඉතින් අර හුදකලා වෙලා ඉන්නේ සර්. අන්න ඒ වෙලාවකට තමයි ඒක දැනෙන්න ගන්න. හරි. ඕක සාමාන්‍යයි. ඕක වෙනවා කියන එකේ ඇත්තම කතාව කියන්නද? ඕක වෙනවා කියන එකේ ඇත්තම කතාව තමයි උඹ දැන් විභාගයට සූදානම් පුතේ. හරි. අනේ මොන සූදානම්ද සර් කියලා අතර අහවල් දෙනෙක් හිටන් hina යන්න ඉඩ තියෙනවා. හරි. හැබැයි මය පුතේ උඹ ඇත්තටම වැඩ කරලා උඹට බය හිතෙනවා නම් ඇත්තටම උඹ දැන් සූදානම් වෙන්න. ඒක තමයි බං මේ දෙන රෙකමන්ඩ් එක. උඹ දැන් වැඩේට සූදානම් දැන් උඹ පිළිවෙලක් හදාගනි. පිළිවෙල කියන එක මොකක්ද? පිළිවෙල තමයි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න උඹ දැන් වපසරිය හදාගනි. වපසරිය හදාගනි. එතකොට ප්‍රශ්න පත්‍රයට සර් කොහොමද උත්තර ලියන්නේ? ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ගොඩක් ළමයි කියන කතාවක් තමයි සර් එක්සෑම් එක නම් ආයි අහන්න දෙයක් නැහැ ගොඩම තමයි. හැබැයි සර් පොඩ්ඩක් නිකන් මේ පොඩි අවුලක් තියෙනවා සර්. මොකද්ද පුතා අවුල? අවුල තමයි සර් මේ පොඩ්ඩක් වෙලා මදි වුණා සර් මේ මම ලියලියා හිටියා සර් කිසිම මේකක් නැතුව ඇදලා ගත්තා සර් පේපර් එක. හරි ඇදලා ගන්න අනිවාර්යෙන් ඇදලා ගන්න. ඉතින් ඒකනේ බං A level කියන්නේ තරග විභාගයක් මේක. මේක O level වගේ නෙමෙයි. මේක තරග විභාගයක්. අනේ සර් යන්න සර් O level වල සබ්ජෙක්ට් 9ක් තියෙනවා මේකේ සබ්ජෙක්ට් 3යි තියෙන්නේ. මේක මොන කංජද සර්? හරි. ඒක කියන්නේ දැන් මේ බහුතරයක් O level කරලා අපේ පුදෙක් පුතාලා A level කරන්න බලාපොරොත්තු වෙන අය තමයි ගොඩක් ඕක කියන්නේ. හරි. ඉතින් ඕක කියන්නේ A level කරන එකෙක් සහ කරපු එකෙක්. A level කරන එකෙක් කියන්නේ A level මැද භාගයක් විතර ගියපු එකෙක් කියන්නේ. ඉතින් ඕක සාමාන්‍යමයි පුතේ. හරි. එතකොට දැන් මම අද දවස බහුතර පිරිසකගේ ඉල්ලීම් පරිදි තීරණය කරා ඔයා කොහොමද ඉංජිනේරු තාක්ෂණ වේදය මෙන්න මේ කියන විෂය පතේ යටතේ ඔයාට ඉස්සරහට ලැබෙන මේ තව නොබෝ කාලෙකින් දින 61ක් වගේ ආසන්නව තව දින 61ක් වගේ තියෙන්නේ. ඔන්න ඔය ආසන්න කාල සීමාවේ ඔයා කොහොමද මෙන්න මේකට මුහුණ දෙන්නේ? එතකොට දැන් මේ වෙලාවේ සර් අපි කරන්න සුදුසුම දේ මොකක්ද? හරි. අපි මේ දැන් පාඩම් කරන එක නතර කරලා ඉන්නද වැඩේ? දැන් ඇති. දැන් මේ පාඩම් කරන එක නතර කරලා අපි මෙච්චර කාලයක් අවුරුදු දෙකක් ඉගෙන ගත්තා. දැන් ඇති වැඩේ කියලා නතර කරන්න ඕනේද? හරි. දැන් සර් අපි තියරි විතරමද බලන්න ඕනේ. අපි වෙන මොනවත් කරන්න ඕනේ නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නවල ළමයි දෝලණය වෙනවා සෑහින්ද. හරි. පුතේ මම අද සමස්තයක් විදිහට ෆේල් වෙන්න හිටපු එකෙක් S මට්ටමකට ගේන්නත් C මට්ටමින් ගොඩ යනවා කියලා හිටපු එකෙක් B මට්ටමකට ගේන්නත් B මට්ටමේ හිටපු එකෙක් A මට්ටමකට ගේන්නත් A මට්ටමේ හිටපු එකෙක් ඉහළම රෑන්ක් එක අයිලන්ඩ් රෑන්ක් එකට යන්නත් අදාළ ටෙක්නික් ටිකක් කියලා දෙනවා. මේක උඹ හරියට අනුගමනය කරොත් උඹ ගොඩේ ගොඩ. හරි. සර් ඔයා මේ කියන විදියට එහෙම කොහොමද සර් මේක වෙන්නේ? එතකොට එහෙම අවංකව මේ කියන දේවල් ඒ විදිහටම කරලා උනේ නැති වුණොත් විතරක් මම මේ දැන් මේ ප්‍රසිද්ධියේ කියන දේ ඔයාටත් ප්‍රසිද්ධිය කියන්න පුළුවන් අන්න රහවලා පට්ට පචයක් අතෑරියේ කියලා. හැබැයි හිතට අවංකව තමන්ගේ හිතට අවංකව තමයි මම පුතේ කියන්න ඕනේ. හිතට අවංක නැතුව ඒ දේ කියන්න එපා. හරිද? ඒ දේ හිතට අවංක නැතුව කියන්න එපා. එතකොට හොඳට අහගන්න දැන් මේ මොකද්ද මම මේ කියන්නේ කියලා. පුතේ අහගන්න. දැන් ඔයා මෙච්චර කාලයක් පාඩම් කරා. පාඩම් කරලා දැන් උඹට පුළුවන් බා. හරි? උඹට පුළුවන්. ඒ පුළුවන් දේත් එක්ක දැන් බය හිතෙන කතාවක් තියෙනවනේ. ඕ බය හිතෙනවා සාමාන්‍යයි ඒක.
ඉතින් බය හිතෙන එක අති සාමාන්‍යයි. හරි බය හිතෙනවා කියලා දැන් ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ. ඇත්තටම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ස්වභාවය සහ විදිය ටෙස්ටිං එකක් විදියට රිහර්සල් කරන්න ඕනේ මේ දවස්වල. රිහර්සල් කරන්න ඕනේ. රිහර්සල් කරනවා කියන්නේ මොකක්ද? රිහර්සල් කරනවා කියන්නේ පුතා දැන් අපි ඉංජිනේරු තාක්ෂණ වේදිකය ගමු. ඉංජිනේරු තාක්ෂණ වේදිකය ගත්තට පස්සේ ඉංජිනේරු තාක්ෂණ වේදිකේ මූලිකවම එක පත්‍රය දෙක පත්‍රය කියලා මූලිකවම ලිඛිත පරීක්ෂණ දෙකකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයි. ඔයක හැමෝටම තියෙන කතාවක්. හරි. ඇයිස ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණය. ප්‍රායෝගික පරීක්ෂණය. හරිද? ඒතර ප්‍රායෝගික පරීක්ෂණය ගත්තට පස්සේ ඒක දැම්ම නෙමෙයිනේ. ඒක දැන් යම් කිසි මට්ටමකින් දැන් අමතක කරන්න. ඒක තියෙන්නේ පස්සේනේ. දැන් ඔයා මුහුණ දෙන්න ඕනේ ලිඛිත පරීක්ෂණයට. ලිඛිත පරීක්ෂණය කියලා ගත්තට පස්සේ පළවෙනි පත්‍රයෙන් ඔයාට හම්බෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 50. හරි MCQ ප්‍රශ්න 50. ඊට පස්සේ දෙවන පත්‍රයෙන් ඔයාට මූලිකව මොකද්ද හම්බෙන්නේ? ඔයාට පිළිතුරු සපයන්න හම්බෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 6ක් හම්බ වෙනවා. එතකොට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4න් 4ටම අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න වෙනවා. ඒත් එක්කම අර රචනා ප්‍රශ්න 6න් 4කට ඔයාට අනිවාර්යෙන් උත්තර ලියන්න සිද්ධ වෙනවාමයි. ඕක තමයි නීතිය. තරඟේ නීතිමාලාව ඕක. ඉතින් නීතියෙන් පිටුපාන්න බෑ. හරි නීතියෙන් පිටුපෑවොත් කොහොමත් ලෙෆ්ට් එනවා. හරි කොහොමත් ලෙෆ්ට් එනවා. කොහොමත් කෙලවෙනවා. ඉතින් නීතිමාලාවත් එක්ක යම්තාක් දුරකට මොලෙන් වැඩ කරන්න ගත්තොත් ඔයා ගොඩේ කොට. කොහොමද මොලෙන් වැඩ කරන්නේ? අහගෙන මෙතනින් හිතලා ඇස් දෙකෙන් බලලා මොලෙන් හිතලා තේරුම් ගන්න. හිතින් හිතන්න යන්න එපා. හරි. පුතේ ඔයාට මූලිකවම MCQ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පළවන පත්‍රය. මෙන්න මේ පළවන පත්‍රය පළමු පත්‍රය ප්‍රශ්න 50කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි හම්බ වෙන්නේ. එතකොට ඕක ඇතුලේ තියෙනවා ඒකක 17ක්. හරි මෙතෙක් ඉගෙන ගත්ත ඒකක 17ම තියෙනවා. එතකොට මේ ඒකක 17ම අපි මුල ඉඳන් කෙටියෙන් උත්තර ලිවීමක් තියෙනවා. ඒත් අපි දන්නේ කොහෙන් ප්‍රශ්න හැදෙයිද කියලා. ඒත් දන්නේ නැති වුණාට යම් තරමක් දන්නවා අපි. යම් තරමක් කියන්නේ හොඳ මේකෙන් දන්නවා කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියන එක. එතකොට මේ පාඩම් ටිකක් දන්නවා. උදාහරණයක් කිව්වොත් එහෙම මූලිකවම මේ ඉංජිනේරු තාක්ෂණ වේදිකය කියන විෂය හරි මූලික සිවිල් තාක්ෂණ වේදිය ඊළඟට යාන්ත්‍රික තාක්ෂණ වේදිය ඊළඟට මේ විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදිය කියලා මූලික කොටස් 4කට බෙදෙනවා. එතකොට මේ කොටස් 4 ගත්තට පස්සේමයි පුතේ ඔය කොටස් 3 ගත්තට පස්සේ ඔය කොටස් 3න් මූලිකවම එක කොටසකින් ප්‍රශ්න MCQ ප්‍රශ්න 14 බැගින් එක කොටසකින් MCQ 14 බැගින් ඒ කියන්නේ සිවිල් තාක්ෂණ වේදය ඊළඟට යාන්ත්‍රික තාක්ෂණ වේදය ඊළඟට විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය ඔන්න ඔය කියන මූලික කොටස් 3න් ඔයාට මෙන්න මේ සඳහන් කරලා තියෙන බහුවර්ණ ප්‍රශ්න 14 බැගින් හම්බෙනවා. ඔය 14 බැගින් හම්බෙන එකේ එකතුව කීයද? 14යි 14යි 28යි 14යි 42ක්. යකෝ ගෙඩි පිටින් ලකුණු 42ක් මෙන්න මේ කොටස් වලට අදාළ පාඩම් වලින් හම්බ වෙනවා. ඉතින් මය පුතේ දැන් ඔයා දැන් ඔන්න ඇත්තටම විභාගෙට දැන් තියෙන්නේ මාස ආසන්නව දෙකමාරක් දෙකක් වගේ තියෙනවා. හරි දෙකක්ම කියමුකෝ.
මෙන්න මේ දෙක ඇතුළත ඔයා යම්කිසි ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනේ. මොකද්ද ප්‍රැක්ටිස් එක? මෙන්න මේ තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රය නැත්තම් මෙන්න මේ කියන එක පත්‍රය. මෙන්න මේ කියන එක පත්‍රය ඔයා තනියම තියෙන අනුමාන ප්‍රශ්න පත්‍රයක් හරි තියෙන පාස් පේපර් ප්‍රශ්න පත්‍රයක් හරි නැත්තම් ජනප්‍රිය පාසලක ප්‍රශ්න පත්‍රයක් හරි නැත්තම් පළාත් ප්‍රශ්න පත්‍රයක් හරි තනියෙන් ඔයාගේ අතේ ඔරලෝසුවක් බැඳගෙන වතුර බෝතලයක් විතරක් තියාගෙන නිස්කලංක තනි පරිසරයක් හොයාගෙන තනියෙන් ප්‍රශ්න පත්‍රය අරගෙන ඒකට උත්තර ලියන්න ගන්න ඕනේ. ඒකට උත්තර ලියන්න ගන්න ඕනේ පොත් බලා නෙමෙයි අවංකව හිතට අවංක උඹ ඇත්තටම විභාග ශාලාවේ ඉන්න විදිහට. ඉතින් ඒකට උත්තර ලියන විදිය මම කියන්නම් අද කොහොමද ලියන්න ඕනේ කියලා. ඔයා ප්‍රැක්ටිස් එකක් මේක. මේ ප්‍රැක්ටිස් එක 99.9%ක්ම සාර්ථකයි. 0.01ක් තමයි අසාර්ථකුණුත් අසාර්ථක වෙන්නේ. ඒකයි ඒ කියන්නේ ඒක තේරුම අසාර්ථකත්වයක් නෑ කියන එකනේ. හරි ඒක තේරුම අසාර්ථකත්වයක් නෑ කියන එකමයි පුතේ. එතකොට මම මේ කියන විදිහට ඔයා යම්කිසි පුතෙක් වැඩ කරොත් සහ මේක ප්‍රැක්ටිස් එකක් කරලා බලන්න. ඔයා මම කියන එක විශ්වාස කරන්න එපා. මම කියන විශ්වාස කරන්න එපා. ඔයා යම් දෙයක් මම කියනවා නම් ඒක තේරුම් අරගෙන ඔයාට වැදගත් හිතේ කියලා තේරුමක් තියෙනවා නම් ඔයා තේරුම් අරගෙන ඒක නිකන් අත්හදා බැලීමක් විදිහට කරන්න. ඒතර මේ අත්හදා බැලීම කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයා පුතේ දැන් ඇත්තම එක්සෑම් එකේ ඉන්නේ. කියලා ඔයා මවා ගන්න. දැන් මේ කාල සීමාව. හරි ඔයා දැන් ඔයාට අදාළ නෑ තියරි කවර් කරලා තියෙනවා අදාළ නෑ. ඔයා යන පන්ති අදාළ නෑ. ඔයා කොහොමද ඉන්න තත්ත්වය අදාළ නෑ. හැබැයි දැන් ඔයා ඉන්නේ එක්සෑම් එකේ. ඔයා එක්සෑම් එකට ගියාට පස්සේ පුතේ ඔයා මුලින්ම කරන්න ගන්න ඕනේ. මාස දෙන්නම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ සර් දෙන්නම් දීගෙන යන එකේ ඉඳන් 50ටම දින්නම් සර් පිළිවෙලට. පුතේ ඒ ගොන් වැඩේ නම් කරන්න එපා. ඒ ගොන් වැඩේ කීරවත් කරන්න එපා. එකේ ඉඳන් 50ට පිළිතුරු ලියන්න ගියොත් එහෙම කෙලවෙනවාමයි. ඇයි ඒ කෙලවෙන එක කෙලවෙනවා කියන්නේ? පුතේ මේක ඇඩ්වාන්ස් ලෙවල්ස් උසස් පෙළ විභාගය. මේ උසස් පෙළ විභාගය ඇත්තටම කිව්වොත් තරඟකාරීත්වයේ උපරිමයෙන් තියෙන විභාගයක්. ඒත් එක්කම අපි හිතන විදියට ප්‍රශ්න එන්නේ නැහැ. හරි අපි හිතන උත්තරේ ප්‍රශ්නේ නෑ. අපි නොහිතන උත්තරයක් අපි ගෙස් කරන උත්තරයක් ඒකේ උත්තරේ වෙන්න පුළුවන්. ගෙස් නොකරන උත්තරේ නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් අර කෝච්චි ඩ්‍රයිවර්ගේ කතාව වගේ. මුලින්ම කෝච්චියේ රේල් පීලි කෝච්චියේ තියෙන එන්ජින් ධාරිතාවයි කෝච්චිය යන වේගයයි කෝච්චියේ ඩ්‍රයිවර්ගේ අංග චලන වල හැසිරීමයි හරි කෝච්චිය හදලා තියෙන මැටීරියල් එකයි ඔක්කොම කියලා අවසානට අහනවා කෝච්චි ඩ්‍රයිවර්ගේ භාර්යාවගේ නම මොකක්ද කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න තමයි පුතේ මේකේ මූලිකවම හැදෙන්න ගන්න. ඒ කියන්නේ ඒක ඇඩ්වාන්ස් ලෙවල් නේ. කියන්නේ මේක ප්‍රශ්නේ නෑ. ඒ වගේ ප්‍රශ්නේ නෑ. පොඩ්ඩක් ඒ වගේ ටයිප් එකක්. දැන් පුතාට උදාහරණයක් ගන්න තමයි මම ඒක කිව්වේ. හරිද? ඒ වගේ ගෝ ප්‍රශ්නේ නෑ. හරි. එතකොට අන්න ඒ වගේ හිතන්න දෙයක් තියෙන දැන් එක සරේ කල්පනා කරනෝනේ අපි දැන් කෝච්චි ඩ්‍රයිවර්ගේ ගෑණිගේ නම හොයන්නේ කොහොමද? එහෙම කියලා කල්පනා කරනෝනේ. අන්න ඒ වගේ තමයි පුතේ මේකේ ප්‍රශ්න හැදෙන විදිය. එතකොට ඔයා හිතන් යනවා ගෙදරින් මම මේ සැරේ දෙනවා දීමනක් මූලික ගොඩනැගිලි තාක්ෂණ විදිය කටපාඩම් මට. ඔයා හිතන්නේවත් නැති විදියට මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදිය ඇවිල්ලා තියෙන්නේ කටපාඩම් කරලා ලියන එකෙක්ට ලියන විදියට නෙමෙයි. හරි. මොලෙන් හිතලා ඒකට ප්‍රායෝගිකව යම්කිසි දෙයක් තීරණය කරලා ඒකට උත්තර ලියන විදියට තමයි පේපරේ ප්‍රශ්න හදලා තියෙන්නේ මේ සැරේ. හරි. දැන් උදාහරණයක් විදියට මම කියන්නේ. එතකොට ඔයා ඔත්තටම ප්‍රැක්ටිස් වෙලා යන අර මූලික මූලික ගොඩනැගිලි තාක්ෂණ විදිය කියන පාඩමට සම්පූර්ණයෙන්ම උත්තර ලියන්න ගත්තාම සම්පූර්ණයෙන්ම ඔයා කඩා වැටෙනවා. ඇයි ඒ? ඔයා හිතන විදියට එයා එතන ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ඉතින් එහෙම කඩා වැටෙන්න බෑ බං අපිට. කඩා වැටෙන්න බෑ අපිට කීයටවත්. අපි අනිවාර්යෙන් මේකට මුහුණ දෙන්න ඕනේ. කොහොමද මුහුණ දෙන්නේ? අන්න ඒ විදිය තමයි දැන් මේ කියන්නේ. පුතේ ඔයා පළවෙනි ප්‍රශ්නේ ඉඳන් හරි MCQ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අවසන් ප්‍රශ්නේ වෙනකම් පිළිවෙලට
අර ලස්සනට සාන්ද දාන්ද තීන්ත පුරක් වගේ උත්තර ලියන්න යන්නේ නැහැ. ඔයා කොහොමද උත්තර ලියන්නේ කියලා මම කියන්නම්. මේක ඔයා ගෙස් කරන්න. දැන් ඔයා ඉන්නේ ඇත්තටම එක්සෑම් හෝල් එකේ. කියලා ඔයා මවාගෙන ඔයා මේ වැඩේ කරන්න ඕනේ. ඔයා කොහොමද උත්තර ලියන්න ගන්නේ? ඔයා කැමැතිම ඔයා යම්කිසි පාඩමකට හරි කැමතිනේ යම්කිසි පාඩමකට දෙකට හරි කැමති. ඒ ආශ්‍රිත ප්‍රශ්න වලටත් හරි කැමති. හරි. ඔයා අන්නේ ප්‍රශ්න ටික තියෙනවනේ. අන්න ඒ ප්‍රශ්න ටික මුලින්ම හොයා ගන්න ඕනේ. මුලින්ම හොයා ගන්න ඕනේ. අර ලේසි කියලා හිතන නිකන් උඩින් පල්ලෙන් මුලින්ම පේපරේ හම්බෙච්ච ගමන්ම මනෝ ගහලා නිකන් ඉන්න නම් හදන්න එපා. ඔයා ලේසිම අර මේ ඔයා දැන් අර හිතන් ගිය කොටසම හරි ලේසියෙන් තියනවා කියලා ඒකම වාගෙන ඒකටම හිත යොමු කරගෙන යන්න එපා. ඔයා සමස්තයක් විදිහට හිතන්න ඕනේ. සමස්තයක් විදිහට හිතලා ඔයා පේපරේ ලියද්දි මේ පේපරේ ගද්දි පේපරේ හොඳට සාමාන්‍යයෙන් කියවන්න ඕනේ. ප්‍රශ්න 50ම කියවන්න ඕනේ. ප්‍රශ්න 50ම කියවන්න විනාඩි 10ක් ගන්න නැහැ. ප්‍රශ්න 50 විනාඩි 2ක් වගේ ඇතුළත ඉක්මනට සටපට ගාලා කියවගෙන යනවා. ඒ කියවගෙන යද්දි ඔයාට තේරෙනවා යම්කිසි ප්‍රශ්නයකට ඔයාට උත්තර පේනවා. හරි ලේසි වගේ. හිතමු අපි ආසන්නව ප්‍රශ්න 20ක් ආවගේ ඒ වගේ ලේසි 20ක් තිබ්බා කියලා. ඉතින් ඒ ලේසි ප්‍රශ්න 20ට මුලින්ම ඔයා උත්තර ලියන්න සහ ඒ ප්‍රශ්න 20 මුලින්ම ප්‍රශ්න 20ට අදාළ උත්තර සපයන්න ගන්න ඕනේ. එතකොට දැන් ඔයාට සෑහෙන සැටිස්. ඒ ප්‍රශ්න ටික හරි ලේසි. හරි. එතකොට දැන් ඔයා කලින් අර මවාගත්ත මානසිකත්වය නෙමෙයි. දැන් මම ලියන්නේ මූලික ගොඩනැගිලි තාක්ෂණ විද්‍යාව කියලා දැන් ඉන්න සීන් එකේ ඉන්නේ. බලපං ඔයා කියලා ඉන්න සීන් එකේ ඉන්නේ. හැබැයි එහෙම සීන් එකේ ඉන්න එපා. එහෙම සීන් එකේ ඉඳලා එතනටම යොමු කරලා ඒක ගැනම හිතා ඉඳලා අන්තිමේට කෙලවෙනකන් ඉන්න එපා. දැන් සාමාන්‍ය ජීවිතේවත් එහෙමනේ බං එකක් ගැනමයි හිතන්නේ උඹ. ඇති වෙනකන් ඉන්නව බං වටේ. හැම තැනම මාළු ඉන්නව බං. එක මාළුවෙක් නෙමෙයි බං ඉන්නේ. ඉතින් අර තියෙන ලස්සන පාට මාළු ටික උඹට පේන්නේ නැතුව යනවා. හරි. ලස්සන ඔබ දැන් හොයන පාට මාළු වලට වැඩිය ලස්සන පාට මාළු ගොඩාක් ඉන්නවා. ඒ වගේ හැම ඔබ හොයන දෙයක්ම අදාළව. ඉතින් ඒ දේ හොයන්න නැතුව ඒ දේ බලන්න නැතුව අර එක ඉල්ලේ තියෙන උඹ මේ පුරුදු වෙලාම යන මැෂින් එකක් වගේ පුරුදු වෙලා යන එකට පුරුදු වෙන්න එපා මයි පුතේ. එහෙම පුරුදු වුණොත් මම මේ කියන විදිහට උඹ නොහිතන විදිහට උඹේ රිසර්ච් එක පල්ලයට බහිනවා. හරි. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕනේ මේක ඇතුලේ ඉන්න පාට මාළු ටික හොයාගන්න එක. පාට මාළු කියලා මම අදහස් කරේ මොකද්ද? පාට මාළු කියලා අදහස් කරීමයි පුතේ. අර ඔක්කොම එක වගේ. ඒ කියන්නේ හරි ලස්සන ඔක්කොම ගැලපෙන සෙට් එකක ඉන්නේ. ගැලපෙන්නේ නැතිව අයින් කළා දාපන්. ගැලපෙන්නේ නැතිව අයින් කළා දාපන්. ඒකල ගැලපෙන සෙට් එකක ඉන්නේ. උන් ටික ඔක්කොම එකට තෝරගත්තා. තෝරගත්තට පස්සේ ආසන්නව ප්‍රශ්න 20ක් තිබ්බන්නේ වගේ. ඒ ලේසි ප්‍රශ්න 20ක් තිබ්බා. ඒතර ලේසි ප්‍රශ්න 20ට ඔයා උත්තර ලියන්න ගන්නවා ශනිකව. කොහොමද උත්තර ලියන්න ගන්නෙ? පුතේ මම මෙන්න මේ දේ කියනවා. අපේ පුතාලා උත්තර ලියන්න ගද්දී ප්‍රශ්න 20ම දැන් ඒ 20 කියලා හිතමුකෝ. ඒ 20ට දාලව උත්තර ටික අර ලබා දෙන පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ කොටු කොටයක් ලබා දෙනවනේ. කොටු කොටයනේ කොටු කපන්න තියෙන්නේ. අර කොටු ටික කැපීම සිද්ධ කරන්න තියෙන්නේ. ඒ කොටු ටික කපන්නේ නැතුව අරයා මොකද කරන්නේ? ඉදි ටික ගහගෙන යනවා ප්‍රශ්න 50ටම අදාළව ඉතින් ගහන්න හදනවා කියන්නේ. දැන් එයාවත් දන්නේ නැහැ. දැන් මිනිස්සයා අරන් ගිහිල්ලා නැහැ. ඔර්ලෝසුවක තරම් ගිහිල්ලා නැහැ. ඔර්ලෝසුව අරන් ගිහිල්ලා උට ඇත්තටම වෙලාව බලන්න වෙලාවක් නැහැ. ඒකයි ඇත්ත කතාව. වැඩ කරන කෙට්ට වෙලාව බලන්න වෙලාවක් නැහැ. හරි. එතකොට මූ දන්නේ දැන් මුට තව විනාඩි 5යි තියෙන්නේ. හරි. එක සැරේ අරහෙන් ඔන්න සට්ටපට ගාලා පේපර් ටික අරගෙන එනවා. දැන් මූ 45කට ඔන්න ඉරි කෑලි ගහලා තියෙන්නේ. හැබැයි කොටු කපලා නැහැ. දැන් මූ බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නකොට ගන්නවා සටපට ගාලා කටුකොලේ. දැන් මේ උත්තර ගහලා තියෙන උත්තර වලට නෙමෙයි ගහන්නේ වෙනත් උත්තර වලට. එතකොට ඒ වෙලාවේදී පුතේ අපි ඇත්තටම අර ඉදි කෑල්ල ගහලා තියෙන උත්තරේ තියෙනවනේ. ඒ උත්තරේට නිවැරදි කොටුවක් කැපීමට සිද්ධ කරන්න බැරි වුණොත් එහෙම අපි එතනදී අසාර්ථක වෙනවා. එතකොට මයි පුතාලා උත්තර ලියන්න ගද්දී ආසන්නව ඔයා හිතන්න ඔයා ප්‍රශ්න 10කට උත්තර ලියුවා කියලා. ප්‍රශ්න 10ට උත්තර ලිව්වට පස්සේ ඒක අර ඔයාට සුවර්ණ නම් ඒක අර
මේ කොටු කොලේ අරගෙන කොටු කැපීම සිද්ධ කරන්න මේ ප්‍රශ්න වලට අදාළව. නිවැරදි පිළිතුර. එතකොට ඒ ටික කම්ප්ලීට්. හරි ඊට පස්සේ පිළිවෙලට ඔයා දැන් අර ලස්සන පාඨමාල ටික තෝරගෙන හරි ලේසි පාඨමාල ටික තෝරගෙන උන්ට උත්තර ලියන්න ගන්න. ඒවට උත්තර ලියන්න ගන්න. උත්තර ටික සටපට ගාලා යන්න. කොච්චර පාඨමාලු හිටියත් හරි අර ලයින් දුන්නේ උන් ටිකත් අල්ලන්න දෙපැයි. ලයින් දුන්නේ උන් ටික අල්ලන්න දෙපැයි කියන්නේ. දැන් ඔයා කැමති නැති වෙන්න පුළුවන් විදුලි යන්ත්‍ර හා බලපදික ආපෝසර් කතා කරන්න එපා ඔයා. මම මේ පාඩම් ගැන කතා කරන්නේ නැහැ. මොකද මට කෙටියෙන් කිව්වොත් යකෝ ලැජ්ජයි තෝ ගැන. කියන්න තමයි තියෙන්නේ පාඩම් වලට ආපෝ ගානේ උන්ට. ඉලෙක්ට්‍රොනික්ස් අපට සිරිස සෙට් වෙන්නෙම නෑ. මට ඊටෙක් එපා වෙන්නේ මොක නිසානේ. ආයෙත් ඉතින් කියන්න තියෙන්නේ තෝ ඊටෙක් කරන්නේ ඇයි කියලා තමයි අහන්න තියෙන්නේ. හරි යකෝ ලේසිම පාඩම්. ගොඩ යන්න පුළුවන්ම ලේසිම ප්‍රශ්න. හරි. ඔන්න ඌව තමයි අමාරුයි කියලා අපේ උන් මහා ලොකුට මවගෙන ඉන්නේ. යකෝ එතකන් අමාරුයි කියලා තේරෙන්නේ මොනවද දන්නවද? අමාරුයි කියලා තේරෙන්නේ අන්න අර මේ තියරි ටික. යකෝ පාඩම් කරන්නනේ තියෙන්නේ උඹ. හරි ඒක අකුරක් මිස් වුණොත් ඒක වචනයක් මතක නැති වුණොත් ඉවරයි. අරකේ තනිකර සිද්ධාන්තත් එක්ක නිකන් ආගියුමන්ට් එකක් එක්ක යන්නේ වැඩි. එතකොට ඒකට උත්තර ලියන්න ගද්දි දැන් අර යම්කිසි පුතෙක් ඇත්තටම කැමති නැති වෙන්න පුළුවන් නේ. ඒකට අකමැති කොටසක් වෙන්න පුළුවන්. ඒකට අකමැති කොටස ඔයා මුලින්ම කරන්න යන්න එපා. ඔයා කැමති කොටසට පිළිතුරු සපයන්න මුලින්ම. ඊට පස්සේ ඔයා දෙවනියාට කැමති කැටගරියක් තියෙනවනේ. පළවෙනියට කැමති කැටගරිය තමයි මේ. දෙවනියාට කැමති කැටගරියක් තියෙනවා. දැන් ඒක පොඩ්ඩක් අර try කරාට ඒක පොඩ්ඩක් නිකන් අමාරුයි වගේ. හැබැයි ගොඩ යෑමක් තියෙනවා. එන්නේ ප්‍රශ්න 10ක් තිබ්බා කියන්නේ ඒ ප්‍රශ්න 10 දැන් ඉක්මනට හොයන්න ගන්නවා. ඒ ප්‍රශ්න යද්දී යම්කිසි ප්‍රශ්නයක් නිකන් අමාරුයි වගේ තේරෙනවා. අමාරුයි වගේ තේරුනොත් පුතේ ඒ ප්‍රශ්නේ අතහැරපන් එතනින්. ඒ ප්‍රශ්නේ අතහැරපන් මොකද උඹේ ජීවිතේම නාස්ති වෙන්න පුළුවන් එන්නේ ප්‍රශ්නේ. මේක ඔයාගේ ජීවිතේ වගේම තමයි. ඒක අර හිතට අවබෝධ කරගෙන අනවශ්‍ය දෙයක් ඉවත් කරා වගේ ඒක తాවකාලිකව ඒ සීමාවට විතරක් අවත් කරන්න. හැබැයි තාම හොඳටම ඉවත් කිරීම සිද්ධ කරේ නැහැ. හරි. එයාගේ තරු ලකුණක් ඔන්නෝම දාගෙන තියාගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යද්දී ඔයාට ඒකට උත්තර ලියන්න පුළුවන්. යම්කිසි විදියට හිතුවට පස්සේ උත්තර ලියන්න පුළුවන්. එහෙනම් ඒ වගේ ප්‍රශ්න ටික ඔයා පුතේ හැම ප්‍රශ්නයක්ම ඉතුරු ප්‍රශ්න 50යි පුළුවන් තරම් අන්න ඒ වගේ ප්‍රශ්න ටික හොයලා ඔයා උත්තර ලියන්න ගන්න ඕනේ. හරි. උත්තර ලියන්න ගත්තට පස්සේ ආසන්න ඔයා දන්නේවත් නැතුවමයි පුතේ ආසන්න ලකුණු ප්‍රශ්න 35කට අදාළව ඔයා පිළිතුරු සපයලා තියෙන්නේ නිවැරදි පිළිතුරු. ඒ නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ කොහොමද? අන්න අර කියපු විදියට ගියපු නිසා. නැතුව ඔයා පැන්න ගමන් එකේ ඉඳන් 50ට පිළිවෙලට යනවා කියලා තීරණය කරා නම් එහෙම මෙලහකට ඔයා මානසික වෙලා දනිස්තුවාල වෙලා ඉන්නේ. ඉතින් මානසික වෙල්ලේ දනිස්තුවාල වෙලා ඉන්න ඕනේ නෑ. මෙන්න මේ විදියට කියනවා. ඊට පස්සේ දැන් අවසානයේ දැන් ඔයාට විනාඩි ඔයා දන්නේවත් නැතුව ටයිම් මැනේජ්මන්ට් එක ගිහිලා තියෙන නිසා විනාඩි 15ක් ඉතුරුයි. විනාඩි 15ක් ඉතුරුයි. හැබැයි ඔයාට ඒත් එක්කම තේරෙනවා දැන් මම මේ පළවෙනි පත්‍රය ගැන කියන්නේ. මේ පළවෙනි පත්‍රයේ තව විනාඩි 15ක් ඉතුරුයි. දැන් අර කරපු ප්‍රශ්න නම් ආයි බලන්න දෙයක් නැහැ. ඒක බලන්න ඕනේ නැහැ පුතේ. ඔයාට ඔයාව ෂුවර් නම් එච්චරයි කතාව. ආයි මේ වගේ කුරුතල් කරන්න යන්න එපා. එක සැරයක් කුරුතල් කරාම ඇති. ඊට පස්සේ දැන් ඔයාට අර අමාරුම කට්ටියක් ඉන්නේ. ඒ අමාරුම කට්ටියව පොඩ්ඩක් හම්බෙන්න යන්න. හම්බෙලා පොඩ්ඩක් කතා බහ කරන්න. කතා බහ කරනවා කියන්නේ ප්‍රශ්නෙත් එක්ක නිකන් මම පිටුවෙන් ඔය කතා කරනවා නෙමෙයි. ප්‍රශ්නේ කියවන්න හොඳයි. කියවලා කල්පනා කරන්න මේක කොහොමද මේක වෙන්නේ කියලා වාට එහෙම බලද්දී කල්පනා කරද්දී යම් කිසි මට්ටමකින් ඔයාගේ මොලේට මැසේජ් එකක් දෙනවා. යකෝ මේක මෙහෙමනේ හදන්නේ. උඹට බැරි වුණ එකක් නෙමෙයි මේක. ඉතින් ඊසි ගන්න. ඒත් එක ෂණික ඔයා හිතන්නේ නැති විදිහට අර ඔයාගේ යටිහිතේ තියෙන දේ එළියට එනවා. ඔයා කියන්නේ අමතකයි කියලා. ඒ අමතකයි කියන දේ බං උතුරන්න ගන්නව එළියට. හරි. අපේ ළමයින්ට වෙන්නේ ගොඩක් පුතේ. හරි. පාඩම් කරපෙවුන්ට වෙන්නේ එකම දෙයක් වෙන්නේ. මොකද්ද වෙන්නේ? විභාගයට ගිහිල්ලා කාලෙ මදි වෙන්නේ. හරි.
විභාගෙට ගිහිල්ලා කාලෙ මදි වෙන්නේ. හරි. එතකොට ඒ කාලෙ මදි වීම වුණොත් එහෙම බැරි වෙලාවත් අසාමාන්‍ය ලෙස වුණොත් එහෙම කාලෙ මදි වීම පුතේ ඔයාගේ සමස්ත විභාග ප්‍රතිඵලයට මේක බලපානවා. ඉතින් ඒක වෙන්න දෙන්නේ නැතුව හරියට දැන් මම ඔය කියන වැඩ ටිකත් එක්ක ඔය කරන ප්‍රශ්න කරන විදිහත් එක්ක අවංකව පැය දෙකක් රිහර්සල් කරන්න මෙන්න මේ මෙතන දෙක. ඒකල්ලා උත්තර ලියන්න ගන්න. ඒකල්ලා අර ඔයාට රිද්දපු කට්ටියක් ඉන්නේ. ඒ කට්ටියව වෙනම ලිස්ට් එකකට දාගන්න. ඒ ලිස්ට් එකට දාගෙන ඊළඟට සෙකන්ඩ් පේපර් එකට යන්න. සෙකන්ඩ් පේපර් එකත් ඔය වගේම පළවෙනි පත්‍රේ ඔය ප්‍රොසෙස් එකම යන්න. ඔහොම ආසන්නව ප්‍රශ්න පත්‍ර 3කට ලියන්න. සාමාන්‍ය හොඳ ප්‍රශ්න පත්‍ර 3කට පිළිතුරු සපයන්න ගන්න. ඒකල්ලා ඔයා මේ විදිහට මේ ප්‍රොසෙස් එක ගහගෙන ගියොත් මයි පුතේ ඔයා නොදැනවත්වම ඔයා ගොඩ ගිහිල්ලා. ඔයා එක්සෑම් එකට ගිය වෙලාවේ වෙනත් එවුන් වැඩ කරන විදිය, වෙනත් ළමයි පාඩම් කරන විදිය, වෙනත් ළමයි ඒවට උත්තර සපයන විදිය, එයා කොටු කපන විදිය, එයා ඔයාට කියලා දෙයි කියලා ඔයා හිතින් හිතාගෙන නිකන් ආදරණීය හැඟීමෙන් එයා දිහා බලාගෙන ඉන්න නම් එපා. එහෙම එව්ව නෑ. එහෙම ආදරේ නෑ ගොඩක් කිව්වත් කියන්නේ බොරු උත්තර. හරි. එහෙම එකෙක් දෙකෙක් කිදී ඒක සුව කරගෙන යන්න එපා. එතන ගිහිල්ලා මොන විජ්ජුම්බරයක් වෙයිද දන්නේ නෑ. හරි. ඒක නිසා උඹට උඹ විශ්වාසය තියාගෙන ඵලයක්. ඒ කරලා මේ වැඩ ටික කරගන්න. හරි. එතකොට පුතේ පළවෙනි පාත්‍රයට ඔන්න ඔය විදියට පිළිවෙලට උත්තර සපයන්න ගන්න. හරි. ඊළඟට දැන් පළවෙනි පාත්‍රය දැන් ඔයා හිතන්න ඔයාලට ප්‍රශ්න දෙකකට උත්තර ප්‍රශ්න 3කට උත්තර එන්නෙම නෑ. කොච්චර ගැහුවත් එන්නෙම නෑ. ඩයල් වෙන්නෙම නෑ. එහෙනම් අර වාසනා චක්‍රය කරකවලා දැන් අවසාන විනාඩිය යන්නේ. අවසාන විනාඩිය විතරයි මේ වාසනා චක්‍රය කරගන්න ගන්නේ. මුලින්ම වාසනා චක්‍රයම කරගන්න ගන්න එක එක්ක. හරි. වාසනා චක්‍රය කරකවන්න ගන්නේ අවසාන විනාඩිය. අවසාන විනාඩියේ අවාසනා චක්‍රය කරකවලා ගහනවා. හෝ 10 20 හරි කරලා පිඹලා හරි ගහනවා ඉරා. ප්‍රශ්න දාලා. ඉතින් කරුණයක් තිබ්බොත් තමයි බං හරියන්නේ. වාසනාවක් තිබ්බොත් නම් හරියන්නේ නැහැ. ඉතින් වාසනාවක් තිබ්බොත් ඔබට ඉතින් කර්මයක් තිබ්බොත් අනිවාර්යෙන් හරියනවා. ඉතින් ඒක නිසා ඒක ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් ගොඩක් ළමයි පුතේ අවුල් වෙනවා ඔන්න ඔය කතාව ඉදිරියේදී. ඒ කියන්නේ කතාව ඉදිරියේදී කියන්නේ මෙන්න මේ විදිහට විභාගයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ නොදීම නිසා ගොඩක් ළමයි අර මානසික වැටෙනවා. එතෙන්ට ගිහිල්ලා මානසික වැටලා සම්පූර්ණම එයා නොහිතපු ගොඩාක් කට්ටිය කියනවා නේද මෙන්න මෙහෙම. යකෝ ඕක මෙන්න මෙහෙමනේ වැඩ කරේ. ඇයි ඕකට මොකද රිසල්ට් එක කොහොමුනේ? ඒකගේ රිසල්ට් එක එහෙම උනේ. ඒක මෙන්න මේ විදිහට කරේ නැතුව ප්ලෑන් එකක් ඔළුවේ තියාගන්න නැතුව වැඩ කරපු නිසා. ඉතින් ප්ලෑන් එකක් එක්ක රිහර්සල් එකක් එක්ක එක්සෑම් එකට ගියා නම් එයාට හොඳ මේකෙන් මේක පුළුවන් වෙලා. එයා කොට ගිහින්. හරි. අපි යන් ඊට පස්සේ දෙවන පාත්‍රයට. දැන් පළවෙනි පාත්‍රේ ගොඩ. දෙවෙනි පාත්‍රයට යනවා. තාම අපි දැන් එක්සෑම් එකේ ඉන්නේ ඈ. දැන් ඇත්තම එක්සෑම් එකේ ඉන්නේ ඈ. දැන් මේක ඒ උනාට රිහර්සල් එකක් කරන්නේ. එක්සෑම් එකේ ඉන්නේ. දෙවෙනි පාත්‍රයේ පැය 3යි කාලේ පැය 3යි. ඔන්න දැන් දෙවෙනි පත්‍රයේ ගන්නවා ප්‍රශ්න පත්‍රය අතට ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ මූලික ප්‍රශ්න 4ක් සෙට් වෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව ගත්තා නම් ඉංජිනේරු දීම කියන ප්‍රශ්නය සෙට් වෙනවා. ඊට පස්සේ අර පිළිවෙලට සිවිල් තාක්ෂණ වේදිය සමෝධනික කියලා හම්බෙන්නේ සිවිල් තාක්ෂණ වේදිය යාන්ත්‍රික තාක්ෂණ වේදිය විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදිය කියලා ප්‍රශ්නාංක 2යි ප්‍රශ්නාංක 2යි ප්‍රශ්නාංක 3යි ඒ විදිහට පිළිවෙලට ඒ ආශ්‍රිත කොටස් වලින් ප්‍රශ්නේ ගොඩනගනවා. ඊට පස්සේ අවසානට ව්‍යවසායකත්වය හා කළමනාකරණය කියන පාඩම සහ ඉතිරි පාඩම් ටික එකතු වෙලා අවසාන 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ හැදෙනවා මේ පාඩමට අදාළ. එතකොට එතනදි ඔයා ප්‍රශ්න 4ම මේ පිළිවෙලමයි. එතනදි ඒ ප්‍රශ්න 4 හොඳට කියවනවා. හොඳට කියවලා ඔයාට නිකන් අර ඉඟි කරන කෙනෙක් ඉන්නවනම් එතන අර ඔයා පොඩ්ඩක් ඇහැ දෙද්දි ඔයාගෙන හිතන කෙනෙක් ඉන්නවනම් ආන්ගේ හිතන කෙනාට මුලින්ම තැන දෙන්න. අනිත් කට්ටියට තැන දෙන්න යන්න එපා. අනිත් කට්ටියට තැන දෙන්න ගිහිල්ලා ජීවිතේ වරද්ද ගන්න එපා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රෙත් එක්ක උඹලගේ ජීවිතේටත් මේක හොඳ දෙයක්.
ප්‍රශ්න පත්‍රෙත් මේ විදිහටම ලියන්න. අර ප්‍රශ්න 4 කියෝගේ ඔය යද්දී ඔයාට ගැළපෙන කෙනෙක් ඒතර ඉන්නවා. එක ප්‍රශ්නයක් ඉන්න ඔයාටම උත්තර ලියන්න බලාගෙන එක්කෙනෙක් ඉන්නවා. ඔයාටම උත්තර ලියන්න දෙන්න බලාගෙන එක්කෙනෙක් ඉන්නවා. අපි හිතමු උදාහරණයක් විදිහට ප්‍රශ්නාංක 4 කියලා. ඉතින් ඔයාට ඉඟිබිඟි කරන්න නැති එක්කෙනෙක්ට ඉඟිබිඟි කරන්න යන්න එපා මුලින්ම. එහෙනම් ඉඟිබිඟි කරන එක්කෙනා කවුද? ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4ට මුලින්ම පිළිතුරු සපයන්න ගන්න. ඊට පස්සේ තව එක්කෙනෙක් ඔයා දිහා හොරෙන් බලන් ඉන්නවා වගේ. හරි. අන්න එයාව බලන්න දැන් පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න ගිහිල්ලා එතන ගිහින්. හොයලා බැලුවට පස්සේ එයාටත් හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. ඒත් එක්කම නිකන් ලාවට නිකන් එයා නිකන් ඉඟි දක්වන්නේ හැබැයි හිතේ තියෙන වගේ දැනෙන එකක් තියෙනවා. හරි. හිතේ තියෙන වගේ දැනෙන එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා මේ ප්‍රශ්නේ කියවද්දි පුතේ ඒක නිකන් ගොඩේ අයි කියලා නිකන් හිතෙනවා. මේක තව පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා හිතනවා. දැන් මූලිකම ප්‍රශ්න දෙකකට උත්තර ලියලා තියෙනවා. අන්න දැන් දෙවෙනියට ඔයාලට හිත යන්නේ ඉංජිනේරු ඇඳීම ප්‍රශ්නේ. ඉංජිනේරු ඇඳීම කියන ප්‍රශ්නෙට හිත යනවා සෑහෙන හිත ගියාට දැන් ඔයාලට නිකන් බෑ වගේ හැඟීමක් නිකන් අර කොහෙන්දෝ දෙනවා වගේ හැඟීමකුත් එනවා. ඒ වුණාට අරහිනු පොඩි සප් එකක් තියෙනවා වගේ පේනවා. ඒත් එක්කම දැන් ඔයා ඉඟි දෙන්නෙම නැති එක්කෙනා තමයි ප්‍රශ්නාංක අපි හිතමු ප්‍රශ්නාංක 3 ඉඟි දෙන්නෙම නැහැ. හරි. ඒතර ප්‍රශ්නාංක 1 ඉඟියක් දෙනවා යම්කිසි ඉඟියක් හැබැයි ඒක පෙන්වන්නේ නැහැ යා. හරි. පෙන්වන්නේ නැති වුණාට ඔයා පොඩි try එකක් දාන්න ඕනේ යාට. try එකක් දැම්මට පස්සේ වෙන්න යකෝ මැච් එක වැඩ කරන්න ගන්නවා. එහෙනම් ඒ try එකක් දැම්මට පස්සේ මැච් එක වැඩ කරන්න ගන්නව නම් පළවෙනි ප්‍රශ්නෙට විහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට විහගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ වඩ ඉඟිබිඟි කරනවා නම් ඔයා ඒක ලියන්න ගන්න ඊට පස්සේ. ඒ කියන්නේ ප්‍රශ්නාංක 4 මුලින්ම ලිව්වා ඔයා මුලින්ම ඉඟි කරපෙක් වෙනවා. ඔයා දැක්ක ගමන් ආසාවෙන් කැමැත්තෙන් හිටපෙක් වෙනාට ප්‍රශ්න වල පිළිතුරු දෙන්න ගන්න. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 ඔයාට පොඩ්ඩක් ඔයාගෙන හොරෙන් බැලුවා. එතකොට එයාට උත්තර ලියන්න ගන්න ඊළඟට උත්තර ලියන්න ගන්න අර හිත ඇතුලේ තියෙනව නිකන් පෙන්වන්නේ නැහැ වගේ. ඒත් එකම ඔයා යාව ස්ටඩි කරන්න ගන්න. ස්ටඩි කරන්න ගත්තට පස්සේ එයාගේ ඇතුළත තියෙන දේ ඔයාලට පේනවා. පෙවුනට පස්සේ ඔයා අන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න ගන්න. ඊට පස්සේ අර ඔයාට නිකන් කිසිම දෙයක් හැඟීමක් දැනීමක් නැතුව නිකන් මතකෙට එන්නෙම නෑ වගේ එකක් ඉන්නවනේ. එයාව ගන්න අවසානට උත්තර ලියන්න. හරි. ඊට පස්සේ දැන් වියෝගතේ දෙවන පත්‍රය හම්බෙන්නේ එකටනේ. ඊට පස්සේ එයාව දැන් ඒකට උත්තරයක් එන්නෙම නැත්නම් ඔයා එයාව පොඩ්ඩක් තියලා යන්න ඔයා රචනා ප්‍රශ්න පත්‍රයට. රචනා ප්‍රශ්න පත්‍රයට ගිහලා ඒකෙත් මූලිකවම BCD කියලා කොටස් තුනක් තියෙනවා. ඕකෙත් මූලිකවම ඕකෙත් මූලිකවම ප්‍රශ්න හැදෙන්නේ සිවිල් තාක්ෂණ වේදය, යාන්ත්‍රික තාක්ෂණ වේදය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය කියන ඔන්න ඔය මූලික කොටස් තුන යටතේ. ඕක යටතේ පාඩම් ටිකක් තියෙනවා. ඒ පාඩම් ඔය කට්ටිය ඔයා දැන්ටවත් පුතේ දන්නවා. දන්නේ නැත්නම් මට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. සර් මට ඒකට අදාළ ඒ ටියුට් පත්‍රය ලබා දෙන්න කියලා 078යි 700128 කියන අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාලට දෙන්නම් කොහොමද ප්‍රශ්න පත්‍රයේ හැදෙන process එක. ඊට අදාළ PDF එකක් තියෙන එක දෙන්නම්. හරි. එතකොට ඔයාලට පේනවා අන්න අර කිව්ව සිවිල් තාක්ෂණ වේදේ, යාන්ත්‍රික තාක්ෂණ වේදේ, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ ගත්තට පස්සේ එයාගෙන් ඒ යටතේ හැදෙන ඒ අදාළ පහ දැන් පිළිවෙලට පුතේ අපි ඒ කොටස ගත්තොත් ඒක විහගත වලට අදාළ වෙන්නේ විහගත ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන්නේ. ඊට B කොටස ගත්තොත් ප්‍රශ්නාංක 5යි රචනා ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නාංක 5යි ප්‍රශ්නාංක 6යි. C කොටස ගත්තොත් ප්‍රශ්නාංක 7යි ප්‍රශ්නාංක 8යි. D කොටස ගත්තොත් ප්‍රශ්නාංක 9යි ප්‍රශ්නාංක 10යි. හරි. එතකොට ওই විදිහට තමයි මූලිකවම හැදෙන්නේ. එතකොට ඔය යටතේ තියෙන පාඩම් ටික දැනගන්න ඕන නම් අර මම කිව්ව PDF එක ලබා ගන්න පුළුවන් හැමෝටම. එතකොට දැන් මම හිතනවා දැනටමත් ඔයා දන්නවා පාඩම් ටිකේ ඒ පාඩම් ටිකේ අන්තර්ගතය. ඒතර මූලික සිවිල් තාක්ෂණ වේදේ, යාන්ත්‍රික තාක්ෂණ වේදේ, විදුලි තාක්ෂණ වේදේ කියන කොටස් තුන BCD කියන කොටස් තුනේ තියෙනවා. ඕකේ අපි හොයන්නේ ඕකේ මෙහෙම කතාවක් තියෙනවා. මෙහෙම chance එකක් දෙනවා. ප්‍රශ්න 4කට විතරයි ඔයා උත්තර ලියන්න ඕන කියලා එහෙන් කියනවා. හරි සතුටුයි. හරි සතුටුයි. ඒකෙත්
ඔයාට ඉඟිබිඟි කරන කට්ටිය සෑහෙන්න ඉන්නවා. B කොටසෙත් ඉන්නවා, C කොටසෙත් ඉන්නවා, D කොටසෙත් ඉන්නවා. සිවිල් තාක්ෂණ වේදිකෙත් ඉන්නවා, යාන්ත්‍රික තාක්ෂණ වේදිකෙත් ඉන්නවා, විදුලි තාක්ෂණ වේදිකෙත් ඉන්නවා. ඕකෙදි මූලිකවම පුතේ හැම දැන් ඕකෙද නීතිමාලාවක් තියෙනවනේ. B කොටසෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තියෙන්න ඕනේ, C කොටසෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තියෙන්න ඕනේ, D කොටසෙන් අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. එතකොට මූලිකවම අර මෙන්න මේ කියන කොටස් තුනෙන් ඔයාට ඉඟිබිඟි කරන ලස්සනම කට්ටියක් ඉන්නේ. කියන්නේ ඔයා ආසම කරන පාඩම් ටිකක් තියෙන්නේ. ඔයාට උත්තර ලියලා ගොඩ යන්න පුළුවන් කියලා හිතන පාඩම් ටිකක් තියෙන්නේ. අන්න ඒවට ශනික පටස් උත්තර ලියන්න ගන්න. ඊට පස්සේ අවසානට ඔයාට කියනවා. තව එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රශ්න ඔක්කොම 4කට. අර BCD කියන කොටස් වලින් ඔයා කැමති එක්කෙනෙක් තෝරගෙන කැමති ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න කියලා කියනවා. එතකොට ඔයා පිළිතුරු සපයද්දි පුතේ පිළිතුරු සපයන්න ඕනේ ඔයා කැමති. ඔයා දැන් ඉඟිබිඟි කරන කට්ටිය ගොඩාක් ඉන්නවනේ සෙක්ෂන් වලින්. අර BCD කියන කොටස් තුنين රචනා ප්‍රශ්න පත්‍රයේ B C D කියන කොටස් තුනේ මූලිකවම 3 දෙනෙක් ඉන්නවා. ওই 3 දෙනාගේ ඊට පස්සේ අර දැන් එක්කෙනෙක් තෝරගන්න තියෙන එක්ස්ට්‍රා එක්කෙනෙක් තෝරගන්න ඉන්නේ. 4 දෙනෙක් 4ක් කම්ප්ලීට් වෙන්න ඕනේ. 4 කම්ප්ලීට් වෙන්න එක්ස්ට්‍රා කම්ප්ලීට් වෙන්න එක්කෙනෙක් දැන් BCD කියන කොටස් තුනෙන් කවුරු හරි තෝරගන්න තියෙන්නේ. එතනින් ඔයා කැමතිම සෙක්ෂන් එකක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ගමු විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විදිහට හරි කැමති කෙනෙක් ඉන්නවා. එයාගේ කැමැතිම එකේ කෙලින්ම ඉඟිබිඟි කරපු කෙනෙක් ඉන්නවා. ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදිකේ කියන පාඩමේ කෙලින්ම එයාට ඉඟි කරා. හරි. විදුලි හා විදුලි තාක්ෂණ වේදිකේ ඊතර පාඩම් ටික විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියන පාඩම් දෙකෙන් ලාවට එයාට ඉඟිබිඟි කරනවා වගේ. ඉතින් එයාට හිතෙනවා එයා කැමති ඒ සෙක්ෂන් එකට. ඔයා කැමති එහෙනම් එයා විතරක් නෙවෙයි ඔයත් කැමති ඒ සෙක්ෂන් එකට නම් ඔයා එහෙනම් ඒ කැමැතිම සද ඒක කැමැති කියලා ඒක කියවන්න අරගෙන ඒක නිකන් අමාරු තැනක් තියෙනවා වගේ දැනුනොත් ඒකට උත්තර ලියන්න ගන්න එපා. වෙන සෙක්ෂන් ටිකක් බලන්න. ඒ සෙක්ෂන් වල ඊට වැඩිය ලේසි එකක් තිබ්බොත් ඒකට උත්තර ලියන්න ගන්න. හරි. ඒකට උත්තර ලියන්න අරගෙන ඉක්මනටම ප්‍රශ්න 4 කම්ප්ලීට් කරගන්න. හරි. එතකොට පුතේ දැන් මම ඔයාට මෙහෙම කිව්වේ මේ කතාව මේ විදිහට කිව්වේ ඔයා දැන් හිතන්න ඔයා කැමති ඔයා ගෙදරින් ඉඳන් පුරුදු වෙලා යනවා මූලික ගොඩනැගිලි තාක්ෂණ දෙක සිවිල් තාක්ෂණ වේදිකේ ප්‍රශ්න එන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලාගෙන යනවා ඒත් ඔයා නොහිතන විදිහට එව්ව අමාරු වෙනවා අමාරු වෙලා ඔයා ඒකක් ගැනම අර කියන වගේ ඒ ගැනම හිතා හිටියොත් සමස්ත ප්‍රශ්න පත්‍රයේම උත්තර සැපීම ඔයාට බලපානට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ ලකුණු මට්ටම ඔයා නොහිතන විදිහට අඩු වෙලා ඔයා දැන් මේ ප්‍රශ්නේ ගැනම ඔයා හිතනවා. මේ ප්‍රශ්නේ ගැනම හිතනවා. ඔයා මම මේකටම උත්තර ලියනවා. මම මේකටම උත්තර ලියන්නේ කියලා හිතනවා. හිතුවට ඔයාට එන්නෙම නැහැ. ඔයා දන්නේව නැතුව කාලේ වැයෙනවා. ඉතින් අර ඔයාට ඉඟිබිඟි කරන කට්ටිය ඇති වෙනකන් ඉන්නවා. ඔයා එයාලව බලන්නේ නැහැ. අරයා ගැනමයි හිතන්නේ. ඉතින් එයා ඔයාට කිසිම දෙයක් කරන්නේ නැහැ. කාලය වීමක් විතරයි කරන්නේ. ඉතින් ඉඟිබිඟි කරන කට්ටිය අච්චර තියාගෙන අන්තිමේට එයා ගැනම මම එයා ගැනමයි හිතා ඉඳී එයා ගැනමයි මේව කරනයිටි කියලා හිතන් හිටියොත් එහෙම මොකද වෙන්නේ? එයා අපිට කාලය වීමක් කරලා විතරයි. එතකන් අර ලේසි අපි නොහිතන සෙක්ෂන් වල ලේසි ප්‍රශ්න තිබිලා තියෙනවා. ලේසිම ප්‍රශ්න තිබිලා තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය, ව්‍යවගත ප්‍රශ්න පත්‍රය, ඊළඟ රචනා ප්‍රශ්න පත්‍රය ගත්ත පස්සේ ඔයගේ ලේසියෙන් අපිට උත්තර ගන්න පුළුවන් කට්ටිය ඉඳලා තියෙනවා. ඉතින් අපි අර එක්කෙනෙක් ගැන විතරක් හිතා ඉඳලා අර පරණ විදියටම උත්තර ලියන්න ගත්තනම් එහෙම අපේ රිසර්ච් දන්නේම නැතුව අඩු වීමකට ලක් වෙනවා. ඉතින් සමස්ත දුවලා පුතාලටම ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මයි පුතේ දැන් තාමත් කතාව ඉවර නැහැ. දැන් රචනා ප්‍රශ්න පත්‍රයේ අවසානට දැන් ලියලා දැන් අර ව්‍යුහගත එකේ ඔයාගෙන නොහිතපු කෙනෙක් ඉන්නවා. දැන් එයාත් ඇත්තටම දැන් ඔයා උත්තර ලියාගෙන යද්දී ඔයා වැඩෙක් කියලා එයා පොඩ්ඩක් හිතනවා. ඒ ප්‍රශ්නේත් හිතනවා බා. ප්‍රශ්නේත් හිතද්දී ඔයා කොහොමත් වැඩනේ. ඔයා ආයි පොඩ්ඩක් අරකට හැදා. ඔයාට නිකන් අර බෑම කියලා හිතනකට හැදා. දැම්මට පස්සේ ඔයා නොහිතන විදිහට ඔයාට පේන්න ගන්නවා අර මුලින් පෙවුන් නැති සිද්ධාන්ත ටික ඔයාට පේන්න ගන්නවා. අන්න ඒකෙදි වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. අයියෝ ඔයාට ලයින් දුන්නා නේ. ලයින් දුන්න නිසා වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. වැඩි වෙලාවක් ගන්නෙ නැතුව එයා වැඩි වෙලාවක් ගන්න දෙන්නේ නැහැ ඔයාට. දැන් ඔයා යාව පොඩ්ඩක් බැලුවනේ. එයා බැලුවට එයා කිසිම නෑ රිප්ලයි එකක් දුන්නේ. දැන් ඔයා වැඩි වෙලාවක් බලන්නේ නැහැ. එතකොට එයා වැඩි වෙලාවක් බලන්න දෙන්නේ නැහැ. එයා අන්තිමේට ඔයාට වැඩි වෙලාවක් ගන්නේ නැතුව ඒකට උත්තර සපයන්න අවස්ථාව ලබා දෙනවා.
කියන පුතේ විශ්ව ශක්තිය බලපෑම උඹ අදහන ආගමේ බලපෑම හරි ඒ හැම දෙයක්ම එතෙන්ට අන්තර්ගත වෙලා සහ ඒ ප්‍රශ්න පත්‍රේ උඹ ගැන සානුකම්පිතව හිතන්න ගන්න. එතකොට අර ඔයාට බෑ කියලා හිතන ප්‍රශ්නටත් ඔයාලා උත්තර ලියන්න යම් කාලයක් ඉතුරු වෙනවා. ඒත් එක්ක දැන් හිතන්න අවසානට දැන් පැය 3න් පැය 2යි විනාඩි 45ක් ගෙවලා අවසානට පැය 3ක් ඔයාලට තව විනාඩි 15ක් වෙලාව තියෙනවා. තව විනාඩි 15ක් වෙලාව තියෙනවා. ඔන්න ඔය විනාඩි 15 සීමාවෙදී ඔන්න විනාඩි 5 සීමාවෙදී තවත් ප්‍රශ්න දෙකක් ඉතුරුයි රචනා ප්‍රශ්න වල. හරි. හරි. දැන් ව්‍යුහගත එකත් ඔක්කොම ඉවරයි. රචනා ප්‍රශ්න වල ප්‍රශ්න දෙකක් ඉතුරුයි එක්ස්ට්‍රා ලියන්න පුළුවන්. හරි. ඒකෙත් ඔයාට යම් තාක් දුරට ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔයා නිකන් ඉන්නේ ඔයා මොකද කරන්නේ? ඒ ප්‍රශ්න දෙකටත් උත්තර ලියන්න ගන්න. ඇයි? අපේ වාසනාව කියන්නේ අපි නොහිතන සිතු දේ නොමවේ නොසිතු දෙයක් වේ වගේ දේවල් වෙනවනේ අපිට. අර M dash වගේ සිතු දේ නොමවේ නොසිතු දෙයක් වගේ සිදුවීම් වෙනවා. ඉතින් ඔය වගේ දෙයක් වුණොත් එහෙම අපිට ඕක බලපාන්න පුළුවන්. ඉතින් මේ බලපෑම අවම කරන්න පුළුවන් අපිට අර එක්ස්ට්‍රා දීලා තියෙන උඩට ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. 6න් 4කට උත්තර ලියන්න කියලා තියෙනවා. අර එක්ස්ට්‍රා දීලා දෙන දෙකට පිළිතුරු ලියන්න ගන්නවා වෙලාව තියෙනවා. දැන් අනිත් වාට සුවර් ඔයා ගොඩ එවුවා. ඒකත් ලියලා මේක කම්ප්ලීට්ම කරගන්න. හරි. කම්ප්ලීට්ම කරගන්න. ඒත් එක්කම මම පුතේ දැන් මම අවසානට යම් කිසි දේවල් ටිකක් කියන දැන් මේක තාම අපි එක්සෑම් එකට ගියේ නෑ. අපි මේක මේ විදිහට කරන්නේ. රිහර්සල් එකක්. ඔයාට ගැලපෙනවද කියලා දැන් මම කිව්වට ඔයා ඒ විදිහ කරන්න ඕනේ නෑ. ඔයාට තියෙනවා නම් ඊට වඩා ප්‍රොසෙස් එකක් ඔයා ඕකේ. හැබැයි මම දන්නවා බහුතරයක් ළමයි ගොඩ ගියපු ප්‍රොසෙස් එක තමයි මේක. හරි. කවුරුවත් කතා කරන්නේ නැති ගුරු මුෂ්ටිය තියාගෙන කතා කරන්නේ නැති එකම ප්‍රොසෙස් එක තමයි මේක. මේක තරම් ප්‍රොසෙස් එකක් නෑ. හරි. ඒත් එක්කම නෑ ඔයා කොහොමද කියන්නේ මේක තමයි ප්‍රොසෙස් එක කියලා කවුරුත් පුතේ ගේම එකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට හිතන හොඳම දේ මොලෙන් කල්පනා කරලා කරන්න. ඒක තමයි වෙන්න ඕනේ එකම දේ. හරි. එතකොට මම පුතේ ඒකයි විදිහට වෙන්න ඕනේ. ඒත් එක්කම තව දේවල් ටිකක් දැන් මම කියන්න තීරණය කරා. දැන් ඔයාට ආසන්නව කාල සීමාව මාස 2ක් වගේ තියෙනවනේ. දැන් ඔයා බය වෙලා වගේ ඉන්නවා තියරි කවුරු වෙලා නැහැ වගේ ඉන්නවා නෑ පුතේ නෑ. ඔබට මතකයි. ඔබට හොඳ මේකෙන් මතකයි. ඔබ වැඩේ. ඔබ වැඩේ නෙමෙයි කියලා ඔබ තීරණය කරන්න ගන්න එපා. හරි. ඔබ හොඳට කාලා බීලා හරි හොඳට කාලා බීලා කෝපි එකක් ගෙන් බීලා හොඳට පළතුරු ටිකක් කාලා දුම් වැඳලා අම්මා තාත්තට වැඳලා හරි මේ දේවල් කරලා තමයි මේ දේවල් කරන්නේ. දැන් හිතන්න ඔයා එක්සෑම් එකට යන්න ලං වෙනවා. දැන් එක්සෑම් එක හොඳටම ලං වෙලා තියෙන්නේ. එක්සෑම් එකට ලං වෙලා තියෙන්නේ. දැන් එක්සෑම් එකට දින 2යි තියෙන්නේ. දින 2 සීමාව තුල දැන් මම පාඩම් කරන්නේ නැහැ. මම එන සීන් එක මම දැන් ෆිල්ම් එකක් බලනවා. ඔන්න ඔය ගොන් දේවල් පුතේ කවුරු කරන්නම එපා. හරි. ඔය මෝඩ දේවල් කරන්නම එපා. ඊළඟට දැන් මේ මගේ යාළුවෙක්ගේ බණ ගෙදරක් තියෙනවනේ. මම ඒ බණ ගෙදරට යනවා. පණවිතර ගිහිල්ලා යාට උදව් කරලා එනවා. පුතේ අර නොකරම බැරි කරන්න දෙයක් සිද්ධ වුණොත් විතරක් යන්න නැත්නම් කීයටවත් යන්න එපා. මම කියන්නේ මම මේක ඒ විදිහටම කියනවා නෙමෙයි මම කියන්නේ ඔයා පුළුවන් තරම් ඒක මග හරින්න බලන්න. ඔයා මේ වෙලාවේ අංක 1 දෙන්න ඕනේ. ඒ උසස් පෙළ විභාගයට උසස් පෙළ විභාගයට අංක 1 දීලා අංක 2 දෙන්න අනිත් සෑම දෙයකටම අංක 2 දීලා වැඩ කරන්න ගන්න. එහෙම කියන්නේ ඔයා එතන යම්කිසි තැනකට ගිහිල්ලා ඔයා නොහිතන විදියකට ඔයාගේ මානසිකත්වය අවුල් වෙන්න පුළුවන්. ඒ මානසිකත්වය අවුල් වීම වළක්වා ගන්න තමයි මම පුතේ මම කියන්නේ. ඒ විදිහට කියන්නේ දැන් ඒ උසස් පෙළ විභාගයේ වෙලාවදී වෙන්න කිසිම බාහිර වැඩක් දාගන්න එපා. ඒ වෙලාවේ ඔයා පාඩම් කරන එක ගැන විතරම හිතන්න. ඒත් එක්කම ඔයා අනවශ්‍ය දේවල් ඔයාට මේ පරිසරය යම්කිසි පරිසරයක් ගැලපෙන්නේ නැත්නම් පාඩම් කරන්න ඔයාට සුදුසුම් පරිසරයක් ගිහිල්ලා ඔයාගෙන වැඩ කරන්න ගන්න. වැඩ කරලා කැප වෙන්න එන්නේ සීමාවෙදී. කැප වෙන්න පරිණියෙන් කැප වෙන්න. මොකද ඔබ අවුරුදු 2ක් පට්ට කට්ටක් කාලා දැන් උත්තර ලියන්න යන්නේ. ඔබට පුළුවන් හොඳ මේකෙන් පුළුවන් බා. ඔබ නිකන් අව탁සීරු කරන්න එපා. ඔබ ලැජ්ජ වෙයන් අව탁සීරු කරනවා. ඔබ හොඳටම වැඩ කරලා ඉන්නේ. ඉතින් ඔයා හොඳටම දැන් වැඩ කරලා ඉන්නේ. දැන් ඔයා එක්සෑම් එකට යනවා. අර දැන් මම කිව්වා වගේ ඔහෙවත් නිකන් යාළුවෝ ෆිට් එකට කියනවා මචං දැන් යන්න නාන්න. පළවෙනි පත්‍රය වල යම් කියනවා නාන්න යම් කියනවා. හරි දැන් විභාගයට කලින් දවස් දෙකකින් ඉඳන් කියන නාන්න යන්න. නාන්න ගිහිල්ලා හොඳට නිකන්
දන්නද කොම් ෆන් එකක් අරගෙන හොඳ ෆන් එකක් දාලා එනවා. ඔන්න දැන් ලාවට වගේ හිම්බිරිස්සාවත් එක්කනේ උණ ගතියක් වගේ එනවා. හරි යකෝ ඒක බලපාන්න ඔබ පාඩම් කරලා ඉන්න එකෙක් නම් ඔබ පාඩම් කරපු ඒ දෙයට බලපාන ඔබ ලියන උසස් විභාගයට බලපාන පුළුවන් නොසිතූ විදිහට. හරි ඒක නිසා අපි උපරිම ආරක්ෂා වෙලා වැඩ කරන්න ඕනේ. ඔයා අදහන ආගමක් තියෙනවා නම් ආගමෙන් අදහලා කියනවා නේ මම මෙහෙමයි මට මේක උදව් කරන්න. හරි මේක උදව් කරන්න මම කොහොම හරි ගොඩ යවන්න. හරි ඔයා ඇත්තටම අර කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා දෙන්න. හරි හිතට අවංකව. හරි එතකොට මේ දේවලුත් බලපාලා ඔයා බුදුදහම අදහනවා ඒ දේවලුත් බලපාලා බුදුදහම විතර නෙමෙයි අනිත් ආගම් තියෙනවා නම් ඒ ආගමුත් අදහනවා. හොඳටම අදහලා ඒ ආගමේ තියෙන පිටත් අරගෙන ඔයාට තියෙන එක්සෑම් එකට මයින්තේ යන්න. එක්සෑම් එකට යද්දිත් ඔයා අනිවාර්යෙන් යන්න ඕන විනාඩි 15කට විතර කලින්. 15කට විතර ගිහිල්ලා යාළුවොත් එක්ක අනවශ්‍ය නිකන් දේවල් කතා කරලා ඔයා දන්නවා කියලා පෙන්නන්නවත් යාළුවන්ගේ දේවල් කතා කරන්නවත් යන්න එපා. ඔයා පැත්තකට වෙලා ඉන්න. පැත්තකට වෙලා ඉඳලා ඔයා දැන් හොඳට පාඩම් කරලා ඉන්නේ. ඒක ඔයාට ඒක ටෙස්ටිං කරන්න ඕනේ නැහැ. ඔයා ඇති වෙනකන් දැන් මේ කාලේ ටෙස්ටිං කරලා තියෙන්නේ. දැන් ඔයාට ගිහිල්ලා තියෙන්නේ මනස ඒකාග්‍රතාවෙන් තියාගෙන පිරිසිදු මනසින් හරි අර ධර්මයක් මතක් කරගෙන දෙමාපියොත් මතක් කරගෙන ඒ හැමෝගෙම මේ ආශිර්වාදයෙන් උත්තර ලියන් තියෙන එක්සෑම් එකේ. හරි දෙයියනේ කියලා ඔයා නොසිතූ විදියට සුපිරිමකින් ඔයා උත්තර ලියන ඔයා දන්නවා ඔයා උත්තර ලියුවා කියලා. හැබැයි අපි මොකද කරන්නේ? තාම වෙඩි බෙහෙත් ටික ඉතුරු එකතු කරනවා. තාම පොඩි චීන පටස් පුරවන්නේ නැහැ. ඔයා සුපිරිමකින් ලියලා ඉන්නේ. උපරිමකින් උත්තර ටික ගහලා ඉන්නේ පළවෙනි පේපර් එකට. හරි එහෙමයි කියලා ඔයා ඉන්න යාළුවන්ටවත් ගෙදර මිනිස්සුන්ටවත් කියන්න යන්න ඕනේ නැහැ. ඔයා සාමාන්‍ය විදිහට ඉන්න. ඒත් එකම විශේෂ කාරණාවක්. පුතේ විභාගය ඒ කියන්නේ ඔයාගේ පළවෙනි පත්‍රය කියන්නේ පළපණ පත්‍රය අවසන් වෙලා. දැන් 7 වෙනිදා කියන්නේ ඔයාලා එක්සෑම් එක තිබ්බේ 7 වෙනිදා ගිහිල්ලා පළවෙනි පත්‍රය තියෙන්නේ. පළවෙනි පත්‍රය අවසන් වෙලා යාළුවොත් එක්ක ජෝගි දාන්න උන් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න ආගියුමන්ට් කරන්න ඔයාගේ ප්‍රශ්නේ හරිමයි කියලා කියන්න එයාගේ ප්‍රශ්නේ හරිමයි කියලා කියන්න මේක කොහොමද බං මෙහෙමුනේ කියලා කතා කරන්න යන්න එපා. ඒකට යන්න එපා. ඔයා පුළුවන් තරම් මෙහෙම කරන්න. ඔයාට පුළුවන් නම් ගෙදර තාත්තට හරි අම්මට හරි ඉන්න කියලා. ඔයා පුළුවන් තරම් ඉක්මනින් මේ විභාග ශාලාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හොඳට නාලා කරලා හොඳට කාලා කියන සාමාන්‍ය විදිහට කාලා ලොකු ටෙස්ට් ටෙන්ෂන් ගන්න නැතුව මනස ඒකාග්‍රතාව තියාගෙන පාඩම් කරන්න ගන්නවා. ඈ සර් ආයි පාඩම් කරන්න ගන්නවා. ඔව් යකෝ පාඩම් කරන්න ගන්නවා කියලා බර දාලා නෙමෙයි. ඔයා පාඩම් කරපු දේවල් රීෆ්‍රෙෂ් කරගන්නවා. රීෆ්‍රෙෂ් කර ඔයාට මතක් කරනවා. හරි එතකොට ඔයාට තවත් චැටිස්. දැන් යම් කිසි කරුණක් නිකන් ඔයාට අමතක වීගෙන වගේ ආවා. ඒ කරුණ පිළිගන්න සෙනික පටස් මතක්. පහෝදාටත් පුතේ ඔය විදියටමයි හැමදාම විභාගයේ තියෙන උදේ 8ට කියලා. උදේ 8ට තියෙනවා නම් ඔයා නැගිටිනවා පාන්දර 5ට වගේ නැගිටිනවා. පාන්දර 4ට නැගිටින්න 4ට නැගිටිනවා ඒත් හොඳයි. පුළුවන් නම්. හරි 4ට නැගිටලා ඒක සාමාන්‍ය වතුර ටිකක් බීලා සාමාන්‍යයෙන් හොඳටින් අර ෆිට් එකේ ඉඳලා අනවශ්‍ය දේවල් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ෆෝන් එකේම තියෙනවා නම් පැත්තකින් දාලා විසික් කරලා දාලා විභාගයට යන්න. අර විදිහම විනාඩි 15කට විභාගයට යනවා. පේපරේ ලියනවා. අර ඔක්කොම ගැන සිහි කරගන්නවා. ඔයා දිනනවාමයි කියලා ඔයා දන්නවා. මම ඉන්නේ අහවල් කැම්පස් එකේ කියලා ඔයාගේ හිතට ඔයා කියා ගන්නවා. කාටවත් කියන්න යන්නේ නැහැ. ගෙදරටවත් කියන්න යන්නේ නැහැ. එනවා ඔහොම ගිහිල්ලා අවසාන දවසක් එනවනේ. අවසාන දැන් උන්න අවසාන ප්‍රශ්න පත්‍රෙත් ලියලා තියෙනවා. අන්න එදාට නතර වෙයන් යාළුවෝ ගාව නතර කරලා කතා කරපුවම ඔක්කොම ටික උලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම ගුලක් වෙන්න කියලා කතා කරපන්. හරි. ඵලයන් ගිහිල්ලා නාලවරෙන් හොඳට ගිහිල්ලා නාලවරෙන් ගෙදර නොගියත් කරන්නේ. හරි. එහෙම කරන්න එපා. හරි. හොඳට ගිහිල්ලා නාල කරලා නාතල් එකේ ෆන් එකේ ඵලයන්. ඒකල දැන් ඔබ දන්නවා. ඔබ දැන් චෙක් කරනවා. දැන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා චෙක් කරනවා. ඔබ ලියපු ප්‍රශ්න වලට පුතේ උත්තර ටික. නොහිතෝ විදිහකට හිතා ගන්න බැරි විදිහකට උත්තර ටික 100%ක් හරි කියලා. 100%ක් නැතුව 80%ක් හරි කියලා කියන්නේ. ඔයා දන්නවා දැන් ඔයාට ඒ තුනක් එනවා. ඔයා ගොඩ ගිහිල්ලා ඉන්නේ. ඔයා දැන් ඉන්නේ මේ කැම්පස් එකේ කියලා ඔයා දන්නවා.
ඔයා කෙලින්ම සැකයක් බයක් නැතුව කෙලින්ම කියන්න රිසල්ට් එන්න ඕනේ නැහැ. අම්මට කියන්න. වෙන කාටවත් කියන්න එපා. දැම්ම කාටවත් කියන්න. ගෙදර අම්මට තාත්තට කියන්න. මගේ කැම්පස් එක මේක. මගේ ජීවිතේ මම ඒ දේ කරාමයි. මම ඔය විදිහටම ඕක කරලා අවසානයේ ගෙදරට ඇවිල්ලා කිව්වා මගේ රිසල්ට් එක මේක. හැබැයි මට මේ තැනදී මෙතන පොඩි වැරදීමක් වුණා. ඒ වුණාට මගේ කැම්පස් එක මේක. කවුරුවත් නොසිතපු විදිහට ජීවිතේ ගොඩ ගියා. ඉතින් ඒ වගේම තමයි උඹත් මේක අමාරු දෙයක් නෙමෙයි බං. කරන්න පුළුවන් දෙයක් තුට්ටු දෙකේ ගේමක්. ඒ තුට්ටු දෙකේ ගේම ඊසි ගොඩ දාපන්. ගොඩ දාලා ජීවිතේම ගොඩ ගිහිල්ලා උඹට හයියක් වෙලා උඹ පට්ට වැඩෙක් වෙලා ඉතුරු ටික කරන්න බලන්න. ඉතුරු ටිකට ආයි වෙන මොනවත් කාගෙන්වත් උපදේශවත් ක්ලාස්වත් ඕනේ නැහැ. ඔබටම තේරෙනවා ඔබ යන්න ඕනේ ගමන. ඉතින් පුතේ මම හැමෝටම දැන් මේ ආරාධනා කරන්නේ මෙන්න මේ දේ අත්හදා බලන්න. ඔයා යම්කිසි ක්‍රමයක් අනුගමනය කරනවා ඒක කරගෙන යන්න. ඒත් මම රික්වෙස්ට් එකක් විදියට ඉල්ලීමක් කරනවා හැමෝගෙම මෙන්න මේ මම දැන් මේ කිව්ව දේ පොඩ්ඩක් අත්හදා බලන්න. අත්හදා බලලා කරන්න ගන්න. කරන්න ගත්තට පස්සේ වාඩම තේරෙයි යකෝ කියලා. අන්න එදාට පොඩ්ඩක් හරි ගියා නම් මේ වීඩියෝ එක බලලා යම් කිසි දෙයක් ගත්ත නම් අවසානයේ රිසල්ට් එක ඇවිල්ලා හරි රිසල්ට් එක ඇවිල්ලා නොසිතූ විදිහකට ඔබ ගොඩ ගිහිල්ලා හරි රිසල්ට් එකක් එනවා අනිවාර්යයෙන්ම ආව දවසට පොඩි කෝල් එකක් දීලා හරි කියපන් මැසේජ් එකක් හදාගන්න සර් ගොඩ ඒ ඇති හරි එච්චරයි වෙන්න ඕනේ මම පුතේ එහෙනම් දැන් ඉඳන් වැඩේ පටන් ගන්න ඔයාට බය හිතෙනවා ඔයාට පාඩම් කළා නැහැ වගේ හිතෙනවා යකෝ ඒක තමයි රහස ඔබ පාඩම් කරලා ඔබ වැඩ කරනවා සහ උඹ ඉහළම තැනක ඉන්නවා කියන එකේ අර ඉඟි කිරීම හරි රහස ඉතින් ඒක ඒ විදිහටම වෙනවා එහෙමයි කියලා ඔය වැඩ කරන එක නතර කරන්නේ නැහැ ඔය එක දිගට වැඩ කරනවා වැඩ කිරීම අවසන් වෙන්නේ විභාගයේ අවසන් වුණාට පස්සේ එහෙනම් මම පුතේ මම මේකත් දැන් මේ කතා කරපු දේ සම්බන්ධව අවසන් කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් හැමෝටම ආයිබෝවන් මුස්සන්නේ දේ පීටයි පරිස්සමෙන් ඉන්න. හැමෝම අනිවාර්යෙන් අංගකෙන් හොඳම එකෙන් ගොඩ ගිහිල්ලා මේ තියෙන වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න ඕනේ සර් ගොඩ ගියා කියලා. නිර්නාමිකව වරේ. හැබැයි ගොඩ ගියා කියලා අනිවාර්යෙන් කමෙන්ට් එක යටින් දාන්න.